හරි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2020 පේපර් එකේ MCQ 11 සිට 20 දක්වා MCQ ගැටලු ටිකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. ඒතරව අපි දැනටමත් පළවෙනි MCQs 10 ඩිස්කස් කරලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය වෙන්නේ. ඒතර අපි බලමු 11 සිට MCQ 20 දක්වා අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. ඒතර අපිට මෙන්න මේ ආකාරයෙන් ගැටලුවක් දීලා තියෙනවා 11 වෙනි ගැටලුව logic gates හා සම්බන්ධව consider the following logic circuit considering NAND gates. උරු NAND gate හා සම්බන්ධව තමයි අපිට දීලා තියෙන්නේ. ඒතර අපි දන්නවා NAND gate එක නිරූපණයක් එක්ක අපි දන්නවා අපිට මොන වගේ output එකක් දෙන්න කියන එක. ඒතර අපි දන්නවා AND එකට not එකක් join කරලා තමයි NAND එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට A.B බා තමයි ඉන්පුට්ස් දෙකක් දුන්නොත් අපිට output එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මෙතනදී අහලා තියෙන්නේ if the required output of the above circuit is A B plus A bar B plus C bar then what should be the input X and Y B. එතකොට මේ අපිට පිළිතුරක් දීලා අහලා තියෙනවා. මේ පිළිතුර ලබා ගන්න අවශ්‍ය නම් අපි මේ පිළිතුරු නැත්නම් අපි කියනවා ආදාන ලෙස මොනවද අපි ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට තියෙන X සහ Y ආදාන කවරක් විය යුතුද? එතකොට අපි දන්න අපිට හදාගෙන තියෙන්නේ AB A bar B bar plus C. මෙන්න මේක තමයි අපේ ෆයිනල් පිළිතුර වෙන්න අවශ්‍ය වෙන. එතකොට අපි මේක බැලුවොත් නිකන් දල වශයෙන් අපිට මෙතනින් එනවා A.B bar කියලා. මෙතන අපි දන්නවා A.B bar කියලා පිළිතුරක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට එනවා අපිට මෙතන ඇත්තටම සුළු කිරීමක් සිදු කරලා තමයි මේක කරගන්න වෙන්නේ. ඒතර A bar එනවා. මෙතන අපි දන්නේ නැහැ කොයි වගේ පිළිතුරක් දෙන්නේ. ඒතර මෙතනින් එනවා A bar dot x සම්පූර්ණ bar. මෙතනින් අපිට y එක ඉන්පුට් එක විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර අපි බලමු මෙන්න මේ සුළු කිරීම කරලා අපි කොහොමද මේක ව්‍යුත්පන්න නැත්නම් මේක නිර්මාණය කරගන්නේ කියන එක. ඒතර අපිට මේක හදා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපි දන්නවා AB A bar B bar C bar. මෙන්න මේ පිළිතුර තමයි නිර්මාණය කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අපිට මේ පිළිතුර ලබාගෙන නම් අපි දන්න මෙතනදී අපිට output එක විදිහට අනිවාර්යෙන් එන්නේ AND operation එකක් හා සම්බන්ධ වෙන නිසා අපිට අනිවාර්යෙන් එන්නේ මේවල dot operation එකක් එක්ක. ඒ කියන්නේ මේක සුළු කරපු ප්‍රකාශයක් කියන එක ඔයාලා අනිවාර්යෙන් තේරුම් ගත යුතුයි. එතකොට අපි මම මේ මෙතනදී මුලින්ම කරන්න හදන මේ ප්‍රකාශයට කිසිම ගැටලුවක් නොවන ආකාරයට මේ ප්‍රකාශය නිර්මාණය කරගන්න යනවා මං සීලුම දේවල් ඩොට්ස් වලින් නැත්නම් මම කියන AND operation එකක් ආකාරයට. එතකොට මට මේක ලියා ගන්න පුළුවන් AB A bar B bar C bar එකට මම ඇඩ් කරගන්න මේ ආකාරයෙන් ඩබල් බාර් එකක්. ඩබල් බාර් එකක් ඇඩ් කර ගැනීමක් සිදු කරන. ඒතර ඩබල් බාර් එකක් ඇඩ් කරාට මගේ ගානට කිසිසේත්ම කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒතර මම ඊට පස්සේ මම මෙන්න මේ ඇතුලේ කොටසට නැත්නම් මම මෙන්න මේ කොටසට මම දානවා ඩි මෝගන්ස් ලෝ එක. ඒතර ඩි මෝගන්ස් ලෝ දැම්මොත් අපිට එනවා මෙතනදී A B bar plus මෙතන දිනනවා A bar B bar full bar plus plus එක නෙමෙයි bar එක අපිට dot එකක් වෙනවා අපි ඩිමෝගන්ස් ලෝ එක දැම්මට පස්සේ ඊට පස්සේ මේ C එකට එනවා C bar මේ full bar එක අපිට එළියේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේක අපි සුළු කරොත් අපිට මෙතන එනවා A B bar dot A bar B bar මෙතනින් එනවා A bar C bar කියන්නේ C. එතන මෙතනින් එළියට අපිට output එකේ bar එකක් බලා ගන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් අපිට මෙතන නිර්මාණය කරගන්න පුළුවන්ද කියන එක. එතකොට මෙතනදී පේනවා ඔයාලට මේ A.B bar කියන එක already අපිට නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශයෙන්. එතකොට A B bar කියන එක. එතකොට මෙතන අපිට A bar input එක දෙනවා නම් මේ කොටස නිර්මාණය කරගන්න පුළුවන් අපේ ආදානය B bar කියලා තිබ්බොත් මෙතනින් එනවා A bar dot B bar A bar dot B bar කියන ප්‍රකාශය හදා ගන්න පුළුවන්. එතන මෙතනදී අපිට ඉන්පුට් එක විදිහට අපි දුන්නොත් C කියන එක අපිට මෙතනින් එනවා ඉන්පුට් එක C. එතකොට මේ සම්පූර්ණ ප්‍රකාශය අපිට ඩොට් ප්‍රකාශයක් එක්ක බාර් එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ X කියන එක සමාන වෙනවා B බාට Y කියන එක සමාන වෙනවා C කියන ආදානයට. එතකොට එහෙනම් නිවැරදි පිළිතුර විය යුත්තේ 11ට 3 කියන පිළිතුර x සමානයි b bar සහ y සමානයි c කියන පිළිතුර. එතකොට මේ ඔයාලා මෙතනදී දැනගන්න ඕනේ මේක අපි ව්‍යුත්පන්න කරගත්තු ආකාරය. එතකොට ඔයාලට මුලින්ම කරගන්න ඕන දේ තමයි ඔයාලා මෙතන පේන අවසාන පිළිතුරේ තියෙන්නේ ප්ලස්. අවසාන පිළිතුරේ තියෙන්නේ ප්ලස්
නැත්නම් එකතු කිරීමක් විදිහට පෙන්වන්නේ. ඒතර එකතු කිරීමක් ආකාරයට තියාගෙන අපි දන්නවා කිසිසේත්ම මේකේ සුළු කිරීමකට අපිට යන්න බෑ. මොකද මෙතනදී NAND ඔපරේෂන් එකක් යනම නම් අනිවාර්යෙන් එන්නේ ඩොට්. අපේ ෆයිනල් ආන්සර් එක විදිහට මේ වගේ ආකාරයට ඩොට් එන්නේ. එහෙනම් තියෙන ලේසිම ක්‍රමය තමයි අපි මෙතන ඩබල් බාර් එකක් පාවිච්චි කරලා මේ ඩොට් ආකාරයට නිර්මාණය කරගන්න. ඒක ඩොට් ආකාරයට නිර්මාණය කරගත්ත ගමන් ඉතාමත් පහසුවෙන් අපිට මේ x සහ y කියන දෙක මේ ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි යන් 12 වෙනි ප්‍රශ්නයට. 12 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව operating system පාඩමෙන්. The operating system OS is another program that runs on a computer that has some special responsibilities. operating system එක හා සම්බන්ධව special responsibility වගකීම් ගැන තමයි මෙතනදී අහලා තියෙන්නේ. එතකොට මෙතනදී අහලා තියෙනවා memory management අපි දන්නවා මතක කළමනාකරණය, file management ගොනු කළමනාකරණය, input output management ආදාන ප්‍රදාන කළමනාකරණය are some of these responsibilities වගකීම් කියලා තියෙනවා. So what are the another important responsibility of operating system? ඒතර operating system එකේ අනිත් වැදගත් වගකීම තමයි අහන්නේ. ඒතර අපි දන්න මේ පිළිතුරු ටික බැලුවොත් අපි දැක්ක ගමන් දැනගන්න ඕන එක තමයි process management නැත්නම් අපි කියනවා ක්‍රියායන කළමනාකරණය. ඒතර ක්‍රියායන කළමනාකරණය කියන එක ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ operating system එකෙන්. එතකොට මේවා ඉතාමත් ලෙහෙසියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් MCQ ගැටලු. ඒතර අපි ගත්තොත් 13 වෙනි ප්‍රශ්නය when the number of processes started by a user on a single processor computer increases. එතකොට single processor එකක් තියෙන පරිගණකයක number of processes ප්‍රමාණය වැඩි කරොත් what happened to the response time of each process as perceived by user and the memory management related work of the operating system. එතකොට අපි සිංහලෙන් බැලුවොත් පරිශීලකයෙකු විසින් තනි සකසනයක් සහිත පරිගණකයකට ආරම්භ කළ ඇති ක්‍රියායන සංඛ්‍යාව වැඩි වන විට ඒ එක්ක ක්‍රියායන එම පරිශීලකය වෙත ප්‍රතිචාර දැක්වීමේ කාලය සහ මේයුම් පද්ධතියේ මතක කළමනාකරන ආශ්‍රිත කළමනාකාරයන් වලට පිළිවෙලින් කුමක් වේද? ඒකට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි සිංගල් ප්‍රොසෙසර් එකක් නම් තියෙන දර අපි දන්නවා අදාළ සියලුම ප්‍රොසෙසර්ස් මැනේජ් කරන්න අවශ්‍ය වෙන්නේ මේ සිංගල් ප්‍රොසෙසර් එක මගින්. සියලුම දේවල් ප්‍රොසෙස් කරන්න අවශ්‍ය වෙන්නේ සිංගල් ප්‍රොසෙසර් එක මගින්. එතකොට සිංගල් ප්‍රොසෙසර් එකක මගින් නම් මේ සියලුම දේවල් කළමනාකරණය කිරීමට සිදු වෙන්නේ. එතකොට මෙතනදී අපි දැනගන්න ඕනේ කොයි වගේ දෙයක්ද සිදු වෙන්නේ කියන එක. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රතිචාර දැක්වීමේ කාලය සහ මතක කළමනාකරණ ආශ්‍රිත කාර්යයන් යන දෙකටම මොනවද වෙන්නේ? නැත්නම් අපි දන්නවා මේ ක්‍රියාවලි දෙක සඳහා ගතවන කාලයන් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක. එතකොට ඔයාලා හොඳටම දන්න දෙයක් තමයි ප්‍රොසෙසර්ස් ගාන වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් මෙතනදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට සිංගල් ප්‍රොසෙසර් එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් අපිට ෆලෝ කරන්න වෙන්නේ අපි කතා කරපු ඇල්ගොරිතම් හතරෙන් එකක්. ඒ වුණාට අපි දන්න අපි කියමු ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් ඇල්ගොරිතම් එක පාවිච්චි කරන අනිවාර්යෙන් ප්‍රතිචාර දැක්වීමේ කාලය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි මතක කළමනාකරන ආශ්‍රිත කාර්යයන් සඳහා යන මෙමරි ප්‍රමාණයත් වැඩි වෙනවා. අතර අපි මෙතනදී පිළිතුර විදිහට ගන්න වෙන්නේ අපිට ඒ කියන පිළිතුර නැත්නම් එක කියන පිළිතුර ප්‍රතිචාර දැක්වීමේ කාලය සහ මතක කළමනාකරන ආශ්‍රිත ක්‍රියාවන් සඳහා දෙකම වැඩි වෙන නැත්නම් related works increase. එතකොට 13 වෙනි පිළිතුරට 13 වෙනි ප්‍රශ්නයට ගන්න වෙන්නේ එක කියන පිළිතුර. ඒක ඊටමත් පැහැදිලි පිළිතුරක් විදිහට අපිට දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා processes වැඩි වෙනකොටම අනිවාර්යෙන් කාලය සහ මතකය අනිවාර්යෙන් වැඩි විය යුතුයි කියන එක. ඊට පස්සේ අපි 14 වෙනි එක බැලුවොත් which of the following is not a responsibility of operating system. operating system එක නැත්නම් අපිට මෙහෙයුම් පද්ධතියක වගකීමක් නොවන්නේ 14 වෙනි ප්‍රශ්නය. එතකොට allocating physical memory to a process ක්‍රියායන සඳහා භෞතික මතකය ඉඩ ලබා දීම නිවැරදි. deciding which process to run කුමන ක්‍රියායන ධාවනයට එකතු කළ යුතුද? ඒකත් operating system එකත් එක්ක ආශ්‍රිතව schedule එක විසින් කරන කොටසක්. ඊට පස්සේ අපි ගත්තොත් keeping track of the usage of the compiled program files on a hard disk. නැත්නම් අපි කියනවා දෘಢ තැටියක ඇති සම්පාදනය වූ ක්‍රම ලේඛන ගොනු වල භාවිතය ගැන සටහන් තබා ගැනීම. මේ වගේ කිසිම දෙයක් operating system එකෙන් සිදු කරන්නේ නැහැ. compile වෙච්ච document එකක data keep track කරන එක operating system එකේ වගකීමක් වෙන්නේ නැහැ. ඒකට අපිට කෙලින්ම කියන්න පුළුවන් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඒක එහි වගකීමක් වෙන්නේ නැහැ කියන එක. ඒතර ආ ඊළඟ දෙක බලන්න පුළුවන්. භෞතික මතකයේ කුමන කොටසක් භාවිතා කිරීමේ පවතීද කියන එක අනිවාර්යෙන් නිදහස් පවතීද කියන්න සම්බන්ධ සරන් පවත්ව ගන්න operating system එකේ. එතකොට memory management කොටස යටතේ භෞතික මතකය හා දෘಢ තැටිය අතර ක්‍රියායන හොමාරු කිරීම process management එකට යටතේ අනිවාර්යෙන් ඒ සියලුම දේවල් සිදු කරන්න අවශ්‍ය වෙනවා. අපි බලමු 15 වෙනි ප්‍රශ්නය. In a computer the size of a user program could exceed the size of physical memory.
user program could exceed the size of a physical memory එක ගන්නවා අපි දන්නවා RAM මතකය තමයි මෙතනදී කතා කරන්නේ. Only the demanded areas of programs are kept in the physical memory. පරිගණකයක පරිශීලකයේ ක්‍රමලේඛනය ප්‍රමාණය භෞතික මතකයේ ප්‍රමාණය ඉක්මවා යා හැක. තවද ක්‍රමලේඛනයක අවශ්‍ය කොටස් පමණක් භෞතික මතකයේ රඳවා ගැනීම සිදු කරයි. පහත ද කවර ප්‍රතිඵලයක් නිසා සිදු කරගත හැකිද? අපි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේක දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ අපි ප්‍රධාන මතකය සහ ද්විතීයික මතකය නැත්නම් අපිනවා virtual memory එකත් එක්ක අපි කොහොමද මෙන්න මේ page table concept එකත් එක්ක අදාළ processes වලට අදාළ මතකයන් එහාට මෙහාට swap කරගත්තේ කියන එක. ඒතර අපි මේක ප්‍රධාන වශයෙන් achieve කරේ pages frame සහ page table කියන concept එක පාවිච්චි කළා. ඒතර අපි 2019 MCQ paper එකේදී එහෙම කතා කරපු process table ගැටලුවේදීත් මේ වගේම ප්‍රශ්නයක් තමයි දීලා තිබ්බේ. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් අල්ල තිබ්බනම් ඔයාලට මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් ඉතාමත් පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේකෙදි ඉතාම ලේසි පිළිතුරක් උත්තරේ වෙන්න ඕනේ 5 pages frame සහ පිටු වගු නැත්නම් අපි කියන page tables වලින් තමයි අපි මේ කියන දේ අපිට achieve කරගන්න පුළුවන් වෙන්නේ. අදාළ භෞතික මතකය හා ද්විතීයික මතකය නැත්නම් අපි කියන virtual memory එක අතර අදාළ memory හෝමාරු කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන පිටු රාමු සහ page table භාවිතා කරන නිසා. ඊට පස්සේ අපි යන 16 වෙනි ප්‍රශ්නයට which of the following statements regarding compilers and interpreters are correct? compiler සහ interpreter නැත්නම් අපි කියනවා සම්පාදක සහ පරිවර්තක අතර නිවැරදි ප්‍රකාශය ගැන තමයි අපි මෙතනදී අහන්නේ. A compiler transform an entire high level program into a machine learning code. එතන කියනවා මෙතනදී සම්පාදකයක් ඉහළ මට්ටමේ භාෂාවකින් ලියවුණු මුළු ක්‍රමලේඛනමේ යන්ත්‍ර ක්‍රමලේඛනයකට හරවයි. ඒක අපි දන්නවා නිවැරදි පිළිතුරක්. සම්පූර්ණ ගුණය තමයි පළවෙනි අවස්ථාවේදී මේ ක්‍රමලේඛනය යන්ත්‍ර ගේතය බවට පරිවර්තනය කරන්නේ. නැත්නම් machine readable නැත්නම් machine understandable code එකක් බවට පරිවර්තනය කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් an interpreter converts each high level program statement into a relevant machine code during the program run. program එක run වන අතරතුරදී තමයි මෙතනදී පරිවර්තනය වෙනවා කියලා තියෙන්නේ. පරිවර්තකයා ක්‍රමලේඛනය ක්‍රියාත්මක කිරීමේදී execute run ඉහළ මට්ටමේ ක්‍රමලේඛනෙහි එක් වගන්තිය බැගින් එය අදාළ යන්ත්‍ර කේතය යට හරවයි. නිවැරදි පිළිතුරක්. අපි දන්නවා පරිවර්තකයේ සහ සම්පාදකයේ ප්‍රධාන වෙනස්කම වෙන්නේ ඕක. සම්පාදකය නම් මුළු ප්‍රෝග්‍රෑම් එකම අදාළ කම්පයිල් ටයිම් එකේදී කන්වර්ට් කිරීමක් සිදු කරනවා. හැබැයි අපි කතා කරා පරිවර්තක නැත්නම් අපි කියන ට්‍රාන්ස්ලේටර්ස් වල ඉන්ටර්ප්‍රිටර් කියන කොටස, ට්‍රාන්ස්ලේටර්ස් වල ඉන්ටර්ප්‍රිටර් කියන කොටස ලයින් බයි ලයින් තමයි සෝස් කෝඩ් එක object code එක බවට පරිවර්තනය කරන්නේ. ඊට පස්සේ අවසාන කොටස දෙලා තියෙනවා compile code usually run faster than interpreted code. සාමාන්‍යයෙන් සම්පාදනය වූ කේත පරිවර්තනය වූ කේත වලට වඩා වැඩි වේගයකින් ධාවනය කරයි. නිවැරදි පිළිතුරක්. අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන සහ කතා කරපු දෙයක්. කේතයක් පරිවර්තනය වෙලා තියෙනවා නම් රන් කරන්න ඉතාමත් පහසුයි. නැත්නම් අපි කියන ඉන්ටර්ප්‍රිටර් එකේදී වෙන්නේ අදාළ රන් ටයිම් එකේදීම තමයි මේ කේතය පරිවර්තනය වීමක් සිදු වෙන්නේ. එතකොට ගතවන කාලය සාපේක්ෂව වැඩි කම්පයිල් process එකත් එක්ක තියෙන කේතයක් රන් කිරීමට වඩා. ඒ කියන්නේ ABC සියල්ලම නිවැරදි පිළිතුරු විදිහට අපිට ලබා ගන්න පුළුවන් මෙම ගැටලුවේදී. ඊට පස්සේ අපි ගියොත් 17 වෙනි ප්‍රශ්නයට which of the following statements regarding guided and unguided media are correct? නියම සහ නියම නොවන මාධ්‍ය පිළිබඳව නිවැරදි වගන්තිය ගැන තමයි අපිට මෙතනදී අහලා තියෙන්නේ. ඒකට මෙතන තියෙනවා guided media transmit supports higher data speed than unguided media transmission. නියම මාධ්‍ය සම්ප්‍රේෂණය නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණ වඩා ඉහළ වේගයෙන් දත්ත ලබා ගැනීමට ඉවහල් වේ. ඒතකොට අපිට මේ වගේ එකක් දීලා තියෙනවා. ඊට පස්සේ guided media is subject to less interference than unguided media. නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධනයකට බඳුන් වේ. unguided media transmission is more secure than guided media. නැත්නම් නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණය නියම මාධ්‍ය සම්ප්‍රේෂණ වඩා ආරක්ෂාකාරී වේ. නියම නොවන මාධ්‍ය ආරක්ෂාකාරී වේ. Unguided media transmission uses low bandwidth than guided media transmission. නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණ නියම මාධ්‍ය සම්ප්‍රේෂණ වඩා අඩු කලාව පළලක් භාවිතා කරයි. ඒතකොට 17 වෙනි MCQ එක තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාලට A B සහ D කියන පිළිතුරු තුන බැලුවොත් ඒ පිළිතුරු තුන සත්‍ය වගන්ති කියලා තේරෙන්න අවශ්‍යයි. අනිවාර්යෙන් තේරෙන්න ඕන නියම මාධ්‍ය සම්ප්‍රේෂණ නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණ වඩා ඉතාමත්ම වේගවත් වේග ලබා ගැනීමට ඉවහල් වේ. ඒක නිවැරදි පිළිතුරක්. නියම මාධ්‍ය සම්ප්‍රේෂණය වඩා වේගවත්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි කියන ෆයිබර් ඔප්ටික්ස් වගේ දේවල් ඉතාමත්ම වේගවත්. නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධනයකට
බඳුන් වේ නිවැරදි ඉන්ටර්ෆරන්ස් එක අඩුයි. ඊට පස්සේ නියම නොවන මාධ්‍ය සම්ප්‍රේෂණ නියම මාධ්‍ය වලට වඩා ආරක්ෂා කරේ වේ. ඇත්තට මේක වැරදි ප්‍රකාශයක්. නියම නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය අපි කියන්නේ ආරක්ෂාකාරී බව බැලුවොත් ඉතාමත් අඩුයි. මොකද බොහෝ දුරට මේවා වායුගෝලය හරහා තමයි සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නේ. එතකොට එතනදී බාහිර සාධක නිසා වෙන්න පුළුවන් හානිය ගොඩක් වැඩිදුරට C කියන පිළිතුර වැරදි පිළිතුරක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. ඊට පස්සේ අපි අන්තිම එක බැලුවොත් නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණය නියම මාධ්‍ය සම්ප්‍රේෂණ වඩා අඩු කලාපවලක් භාවිත කරයි. ඒක නිවැරදි පිළිතුරක් අපි කතා කරලා තියෙන දෙයක්. ඒතකොට අපි දන්නවා A සහ B සහ D කියන පිළිතුරු තුන පමණයි නිවැරදි පිළිතුරු වෙන්නේ. එතකොට අපි 17 වෙනි MCQ එක තමයි බැලුවේ. අපි 18 වෙනි MCQ එකට ගියොත් what is the process carried out in the modulation technique in data transmission. එතකොට මෙතනදී අහලා තියෙන්නේ මූර්ජන තාක්ෂණයේදී සිදු කරන ක්‍රියාවලිය කුමක්ද කියලා. එතකොට අපි දන්නවා මෙතනදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපි කතා කරනවා. මූර්ජනය සහ විමූර්ජනය, modulation and demodulation. අපි දන්නවා එතනදී අපි කතා කරලා තියෙන වීඩියෝස් කිහිපයකම modulation ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ සහ demodulation ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපි equipment එක විතර අපි කිව්වා modem කියන equipment එක අපි මෙතනදී භාවිතා වෙනවා modulation සහ demodulation ක්‍රියාවලිය සඳහා. එතකොට අපි දන්නවා modulation ක්‍රියාවලියදී අතන වෙන්නේ මේ අපි දෙන සංඛ්‍යාද නැත්නම් සම්ප්‍රේෂණය කරන ලද සංඛ්‍යා තොරතුරු සංඛ්‍යාවෙහි තොරතුරු කේතනය කිරීමත් තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් කරන්නේ. සංඛ්‍යාවෙහි නැත්නම් අපිනවා සංඥාවෙහි තොරතුරු කේතනය කිරීමත් තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. Information is transmitted signal නැත්නම් encoding information in transmitted signal. transmit වන signal එකේ information encoding වීමත් තමයි සිදු වෙන්නේ. ඊට පස්සේ modulation එක පැත්තදී වෙන්නේ decoding process එකක් තමයි ලක් වෙන්නේ. ඒතර මෙතනදී 1 සහ 2 කියන පිළිතුරු දෙක අතර තමයි තරමක ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ. සම්ප්‍රේෂණය කරන ලද සංඥාවෙහි තොරතුරු කේතනය කිරීම සම්ප්‍රේෂණය කරන තොරතුරු වල සංඥා කේතනය කිරීම. අතරම වෙන්නේ සංඥාවල තොරතුරු කේතනය කිරීමක්. සංඥාවල තොරතුරු කේතනය කිරීමක් තමයි සිදු වෙන්නේ. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ 1 කියන පිළිතුර. නැත්නම් encoding information in transmitted signal. transmitted signal එකේ තොරතුරු encoding කිරීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. අපි යන් 19 වෙනි MCQ එකට which of the following statements about bus topology are incorrect. bus topology ගැන තමයි අපි අහලා තියෙන. ඒතර අපි දන්න මෙන්න මේ වගේ තමයි bus topology එක අපි නිර්මාණය කරගන්නේ. අදාළ ends දෙකක් අපි භාවිතා කරනවා. අදාළ ප්‍රධාන කේබල් එකට තමයි අපි කම්පියුටර් සම්බන්ධ කර ගැනීමක් සිදු කරන්නේ. which of the following statements about bus topology are incorrect. incorrect නැත්නම් නිවැරදි නොවන පිළිතුර තමයි අහන්නේ. සාවද්‍ය පිළිතුර කොහොමද කියලා. computers and network devices are connected to a single cable. නිවැරදි. පරිගණක හා ජාල තනි රැහැනකට සම්බන්ධ කරනවා. මේක නිවැරදි ආන්සර් එකක්. එතකොට all traffic flows are either clockwise or anti-clockwise. එතන මෙතන තියෙනවා සියලුම ගමනාගමනය දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව හෝ සිදුවේ. දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව සිදුවේ. එතකොට මෙතනදී අපිට කියන්න බෑ සියලුම ගමනාගමන දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව සිදුවේ කියන එක. අපිට ඒක පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ ප්‍රධාන කේබලයක් හා සම්බන්ධව තමයි මෙතනදී දත්ත සම්ප්‍රේෂණය වීමක් සිදු වෙන්නේ. ඒතර අපිට B කියන පිළිතුර සාවද්‍ය වේ කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. සාවද්‍ය වේ කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් bandwidth is shared among the nodes. අනිවාර්යෙන් කලාපවල හවුලේ බෙදා දීමක් සිදු වෙනවා. ඒතකොට සෑම නෝඩුවක් Tamanගේ අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත. එතකොට ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. කිසිම නෝඩුවක් අසල්වැසියන් හා සම්බන්ධ වෙන්නේ නැහැ. මේන් කේබලය හා සමග සමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතනදී නිවැරදි පිළිතුරු වෙන්නේ A සහ C කියන එක. එතකොට B සහ D කියන එක සාවද්ද ප්‍රකාශ වෙලා ගන්න පුළුවන්. එතකොට B සහ D කියලා පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. ඊට පස්සේ මේ වීඩියෝ එක කතා කරන අවසාන MCQ එක consider the following statement with the blank a media access control MAC address. අපි කතා කරේ MAC address සහ IP address කියන කොටස් දෙක සම්බන්ධයෙන් usually represent in numbers which of the following is suitable to fill the blank. එතකොට මෙතනදී අහලා තියෙන්නේ MAC address එක නිරූපණය කරන්න පාවිච්චි කරන සංකේත ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒතර ඔයාලා මේක පහසුවෙන්ම දන්න දෙයක්. MAC address එක අපි නිරූපණය කරන්නේ ෂඩ් දශමය නැත්නම් hexadecimal format එකට. hexadecimal format එකට තමයි අපි නිරූපණය කරන්නේ. අපි IP address එකකදී නම් දැක්ක අපි bit 8කින් නිරූපණය කිරීම සිදු කරනවා. අපි 192 168යි 10යි 12යි ආකාරයෙන් ලිව්වොත් අපිට පුළුවන් decimal ආකාරයට සහ එතකොට අපිට මේක පුළුවන් binary ආකාරයට represent කරන්න. හැබැයි අපි MAC address එකකදී නම් දැක්ක අපි ඒක represent කරන්නේ hexadecimal format එක පාවිච්චි කරලා. ඒතර අපිට ඒකට කියන්න පුළුවන් ෂඩ් දශමය නිරූපණයකින් තමයි අපි පිළිතුරු සපයන්නේ කියන එක.
MAC ඇඩ්‍රස් එක හා සම්බන්ධ වෙයි. ඒතර අපි මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කියන MCQ 10 සම්බන්ධයෙන්. ඒතර අපි ඊළඟ වීඩියෝ එකේදී ඊටු MCQ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා.